ඉතින් පින්වත්නි අද දවසේ මේ දහම් පරයය ඔබට කියලා දෙන්න මම බොහෝම කැමැත්තෙන් මේ දහම් පරයය දේශනා කරන්න කල්පනා කළේ. මොකද පැවිදි වුණත් ගිහි වුණත් ඒ වගේම ජීවිතේ නොයෙක් තරාතිරම් වල ඉන්න අයට නමුත් නොයෙක් ප්‍රශ්න ගැටලු එනවා. කරදර එනවා. සමහර අයට කරදර ඉගෙනකොට එකපාරම හිතෙනවා දෙයියනේ මෙහෙම කර්මයක් අපේ කියලා. මෙහෙමත් කර්මයක් කියලා. ඇයි අප්පා එකක් ඉවරනකොට එක කරදරයන්නේ? ඊළඟට විසඳුමක් හොයන්න ගියත් සමහරලාට විසඳුමක් හොයාගන්න යෑම කරදරයක්. විසඳුම ප්‍රශ්නයක් වෙනවා. ඊළඟට මේ තාක් ධර්මයේ අහන ගමන් මේ තාක් නොයෙක් වූ දේවල් වල යෙදෙන ගමන් සමහර ප්‍රශ්න වලට මිනිස්සු උත්තර හොයනවා. ඒ වගේම සමහර වෙලාවට අපිත් එක තැනක නැහැ. නමුත් දවස් දෙකක් එක තැනක හිටියොත් ආරංචි වුණොත් වැල නොකැඩී එනවා ප්‍රශ්න වලට උත්තර හොයාගෙන. ඒ උත්තර හොයාගෙන ඉන්නේ විසඳුමක් නැහැ කියලා. විසඳුමක් නැති තැන හම්දුරනේ මේ ආවේ කියලා කියනවා. ඔබගේ ජීවිතෙත් මෙතෙක් ඇති සමහර ප්‍රශ්න විසඳිලා නැති. අපි බලමු අද මේ ධර්ම දේශනාවෙන් ඒකට උත්තරයක් හම්බ වෙනවද කියලා. මේ දහම් පරයය කියන පරයයේ නම තමයි හිතේ තියෙන දුක් පීඩා ශෝක තැවුල් උගුල්ලලා දාන ධර්ම දේශනාව. අද කරන්නේ මේ දේශනාව තියෙන්නේ මුණ්ඩ රාජ වර්ගයේ අංගුත්තර නිකාය 3. පින්වත්නි අපිට අපේ ජීවිතයේ ගැටලුවක් ආපුවාම අපි ඉස්සෙල්ලාම කරන්නේ බොහෝ අය සාමාන්‍යයෙන් බෞද්ධ කියන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා බෞද්ධ කියන පිරිසත් ඉස්සෙල්ලාම කරන්නේ ගොඩක් අය අද කාලේ අවබෝධයක් කතාව නෙවෙයි මම කියන්නේ අද ලෝකේ බෞද්ධ කියලා කතා කරන අය ඉස්සෙල්ලාම කරන්නේ කරදරයක් ආපු ගමන් මේක කර්මයක් කියලා කර්මයට දානවා. ඔහොම තමයි ගොඩක් අය. අපි බලමු ඒක හරිද කියලා. ඊළඟ කාරණාව බලමු. සාමාන්‍ය මිනිස්සු කියනවානේ මේ ලෝකේ හොඳ දැන උගත් වුණාම කෙනෙක් කියනවා විසඳුමක් නැති ප්‍රශ්නයක් නැහැ. විසඳුමක් තියෙනවා මේකට කියලා කියනවා. ඒ වුණාට අපේ ජීවිතේ සමහර ප්‍රශ්න වල උත්තර නැහැනේ. කොච්චර තනියෙන් විඳවනවද? මිනිස්සු කොච්චර දේවාල වල ගියාද? කොච්චර පුද පඬුරු ගැට ගැහුවද? කොතෙක් දේවල් කළාද? සමහර අයට උත්තරයක් නැහැ නේ ප්‍රශ්නේ. සමහර වෙලාවට ජීවිතේ දවසින් දවස ප්‍රශ්න වල හිර වෙනවා. අද කාලේ නම් මිනිස්සු ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නේ. මිරිකිලා ඉන්නේ ප්‍රශ්න වලින්. පොල් ටිකක් මිරිකලා පොල් කුඩු ටික වගේ ප්‍රශ්න වලින් මිරිකිච්ච මිනිස්සු ටිකක් පාරේ ඇවිදලා යන්නේ. වැඩපලකට ගියත් රැකියා ස්ථානට ගියත් ප්‍රශ්න වලින් මිරිකිච්ච පොල් කුඩු වගේ මිනිස්සු ඉන්නේ. මිනිසුන්ගේ මූණේ පින් පාට නැහැ. මිනිස්සු ගොඩාක් වේලිලා ගිහිල්ලා. අහෝ මේ මිනිසුන්ට සැනසෙල්ලක් නැද්ද? පින්වත්නි ශෝක උල ගලවලා පීඩා උල කරදර උල ගලවලා දාන දහම් පරයයේදී පළමුවෙන්ම දැනගත යුතු කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහ තමයි මේ කාරණා පහට උත්තර නැහැ. ඒ කියන්නේ ඒකට යාඥා කරලා යැදලා පතලා ඒ පහට උත්තර ගන්න බෑ. පළවෙනි එක තමයි වයසට යන කෙනාට වයසට යන්න එපා කියලා උත්තරයක් ගන්න බෑ. ඒක මතක තියාගන්න ඕන. දැන් ඔන්න අපි දැන් තරුණ කාලේ ධර්මයේ දේශනා කරගෙන යන නිසා කට්ටිය කැමරා අල්ලනවා ෆොටෝ ගහනවා යම් දවසක් එනවා කැමරාවකින් ෆොටෝ එකක් ගහන්නේ අපිව මූණට ගන්න බෑ මේ ෆොටෝ එක එච්චර කැතයි ඔබටත් වෙනවා ඇති ඒක ඒවට උත්තර නැහැ
වයසට යෑම. දත් ටික වැටිලා, හම රැලි වැටිච්ච, වාරුවෙන් හැරමිටියත් ඉතේ යන, කැඩි කැඩි වචන කතා කරන වයසක හාමුදුරුවන්ගෙන් බණ අහන්න මිනිස්සු කැමති නෑ. පැහැදිලිද මේ කියන එක? කැඩි කැඩි වචන කතා කරන, ගොඩාක් වයසට ගිය, ඊළඟට හැම රැලි වැටිච්ච, හැරමිටියෙන් යන, අමාරුවෙන් මේ වත්තම් කරගෙන එන හාමුදුරුවන්ගෙන් බණ අහන්න මිනිස්සු කැමති නෑ. යම් දවසක් මට දෙනවා කවදාවත් මිනිසෙක් බණකට පිරිතකට ආරාධනා කරන්නේ නැති දවසක්. ඒවට උත්තර නැහැ. ඒවට බෙහෙත් නැහැ. වයසට යෑම. මා කිව්වේ මං ගැන. ඔබටත් එහෙම වෙනවා. කෝ ඔයාලගේ Facebook වල බලන්නකෝ දත් වැටිච්ච, හැම රැලි වැටිච්ච, කුද ගැහිච්ච ආච්චි අම්මලාගේ සෙල්ෆි තියෙනවද කියලා බලන්න. ඒව නැත. වයසට යෑම වයසට යන්න එපා කියලා ලබන්න බෑ. කොච්චර කොණ්ඩේ සුදු වුණාට පස්සේ තරුණ කෙනෙක්ගේ කොණ්ඩේ සුදු වීගෙන යනට එයාගේ හිතට ලොකු දුකක් එනවා. රැවුල පොඩ්ඩක් ඉදෙන්න ගත්තට පස්සේ ලොකු දුකක් එනවා. ඉස්සෙල්ලාම දතක් වැටෙනකොට දුකක් එනවා. නමුත් උත්තර නැත. ඒ වයසට යෑමයි. ඒක එහෙම වෙන්න එපා කියලා ලබන්න බෑ. ඔය ඥානෙ තියෙන්න ඕන ප්‍රශ්න වලට උත්තර හොයන කෙනාට. තව තියෙනවා උත්තර හොයන පියවරක් ඉස්සරහට. පළවෙනි පියවර මේ කියන්නේ. මේ පහ ගැන අවබෝධයක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි වයසට යන කෙනාට වයසට යන්න එපා කියලා ලබන්න බෑ. එහෙනම් ඔබ උත්තරයක් හොයාගෙන යන්නේ මං වයසට යනවා ඒකෙන් බේරෙන්න නම් ඒකට උත්තරයක් නැහැ. ඒකට තියෙන උත්තරේ තමයි එය ලබන්න බෑ. දෙවෙනි කාරණාව තමයි ලෙඩ වෙන කෙනාට ලෙඩ වෙන්න එපා කියලා. පින්වතුනි ලෙඩක් සුව කරගන්න පුළුවන්. ලෙඩ වෙන ස්වභාවය සුව කරන්න බෑ. එක ලෙඩක් ඉවරෙනුට තව ලෙඩක්. ඒ නිසා මිනිස්සු කියනවා අනේ එක ලෙඩක් ඉවරෙනුට තව ලෙඩක් හැමදාම ලෙඩ වෙවි ඉන්නේ අනේ මම මේකෙන් ගලව ගන්න බැරිද? මොන කරදරයක්ද දන්නේ මේ කියලා කියනවා මිනිස්සු. එහෙම කිව්වද පින්වත්නි ලෙඩ වෙන ස්වභාවයට උත්තර නැහැ. ලෙඩේකට උත්තරයක් තියෙනවා. මේ එක ලෙඩක් ඉවරනකොට තව ලෙඩක් හැදෙනවා. එක ලෙඩක් ඉවරනකොට තව ලෙඩක් හැදෙනවා. ඒකට උත්තර නැහැ. ඒකට තියෙන උත්තරය තමයි ඒක එසේ ලබන්න බෑ. එසේ නොවේවා කියලා ලබන්න බෑ. ඒක තමයි උත්තරයකට. ඒ නිසා ලෙඩක් වුණාම බෙහෙත් කරගන්නවා. ආයෙ ලෙඩ නොවි තියනවා කියලා කතාවක් නැහැ. ආයෙ ලෙඩක් හැදෙනවා. ඒක තමයි මේ ජීවිතේ. මේ ජීවිතේට මේ ශරීරයට කියන්නේ ලෙඩවලට කූඩුව කියලා. මේක කූඩුවක්. ඕනම කුරුල්ලෙකුට එල්ල මේකේ බිත්තර දාන්න පුළුවන්. ඒ වගේ මේ ලෝකේ යම් තාක් ලෙඩ තියෙනවාද? ඒ ලෙඩ හැදෙන්නේ කොහෙටද? මේ ලෝකේ ලෙඩ හැදෙන්නේ කොහෙටද කියන්නකෝ? ශරීරයට නෙයි. ඒකට අපිටත් තියෙන ශරීරයක් නම් මේකට හැදෙනවා. මං කියන එක තේරෙනවද? ලෙඩක් පිළිකාව හැදෙන්නේ කොහෙටද? මේ ශරීරයට. ඉතින් ඔයාලට ශරීරයක් තියෙනවානේ පිළිකාවක් හැදෙන්න පුළුවන්. ප්‍රෙෂර් හැදෙන්නේ ශරීරයට. ඒකට ඒ ශරීරෙ ප්‍රෙෂර් හැදෙන්න පුළුවන්. සීනි හැදෙන්නේ ශරීරයට. ඊළඟට කොලෙස්ටරෝල් හැදෙන්නේ ශරීරයට. ඒක මේ ශරීරයට ලැබෙන දෙයක්. ශරීරයක් තියෙන කෙනාට උරුමයි ලෙඩවීම. ඒ නිසා මා ලෙඩ නොවි නිරෝගී වේවා කියන එක නම් කවදාවත් ලැබිය නොහැකි දෙයක්. ඒකට උත්තරේ තමයි ලැබිය නොහැකි. ඒක ඥානෙ තියෙන්න ඕන ප්‍රශ්න වලට උත්තර හොයන කෙනාට. බලන්න තමන් උත්තර හොයන්නේ මොකටද කියලා. තුන්වෙනි කාරණාව මරණයට පත්වෙන කෙනාට මා මැරෙන්න එපා කියන එක ලබන්න බෑ. ඕන්න සම වයසේ ගමේ ඉන්න කට්ටියක්. සම වයසේ ඉන්නකොට ඒ පිරිස එක එක්කෙනා මෙරි යනවා. ඕන්න 70 හිටපු අක්කත් මැරුණා. 69 හිටපු අක්කත් මැරුණා. ඊළඟට දැන් ඉන්නේ මේ 76 අක්කා.
එතකොට එයාට බඩපපුව දාගෙන යනවා අපෝ හත්තිලාගේ මාත් නැරීද දන්නේ නැත කියලා. ඊට පස්සේ යා දේවාල ගිහලා පණුරක්කට ගහලා කියනවා දෙයනේ මාව නම් ගන්න එපා. මරණේ ඉදිරියේ මැරෙන්න එපා කියන එක නම් ලබන්න බෑ. ඒක ලබන්න බෑ. අරුබුද හදා ගන්නවා. අද මට මේ ඔය මගෙන් උත්තරයක් හොයාගෙන ආවා දරුවෙක්. ඒ දරුවගේ නෝනට කවුරු හරි කියලා ඔයා මේ මහත්යත් එක්ක හිටියොත් එහෙම තව අවුරුදු 6කින් ඔයා මැරෙනවා. ඊට පස්සේ මේ කෙල්ල තීරණය කළා මහත්යකින් වෙන් වෙන්න ඕන කියලා. මේ දැන් එයාලා ප්‍රශ්නයකට මේ වැටුණා නේද දැන්? ඒ දැන් මේකට උත්තරයක් එපා. එයාලා ප්‍රශ්නයක් ආවනේ. දැන් ගින්නක් ඇවිල්ලානේ. මේ බලන්නකෝ. පළවෙනි පියවරෙම ප්‍රශ්නේ විසඳෙනවා. මැරෙන කෙනාට මා මැරෙන්න එපා කියන එක ලබන්න බෑ. කොහේ හිටියත් මැරෙන එක මැරෙනවා. කොහේ හිටියත් මැරෙනවා. මම ඒ කෙල්ලට මේ ටෙලිෆෝන් එකෙන් කතා කරලා කිව්වා ආදරේ වෙනුවෙන් දිවි පුදනවා. ස්වාමියාට දිවි පුදනවා කියලා වචන ලෝකේ නැද්ද කියලා ඇහුවා. අහන ආදරේ වෙනුවෙන් දිවි පුදනවා. ස්වාමියාට දිවි පුදනවා කියලා අහලා නැද්ද? ඒ වගේ වචන ලෝකේ තියෙනවා. නමුත් ඕකට ප්‍රායෝගිකව කවුරුත් මොහොන දුන්නේ නැහැ. මං කිව්වා මේ ස්වාමියාත් එක්ක ඉඳින්දී නම් ඔයාගේ මරණය සිද්ධ වෙන්නේ. ඒතර ඒ දෙනා අතර ගැටලුවක් නැහැ ආදරෙන් ඉන්න ජෝඩුවා. මේ සාත්තරයක් කියලා. අම්මෝ මෙහිමත් මිනිස්සු පව් අප්පා කියලා හිතෙනවා. දෙද්දරලා ගිහලා. ඥානකින් ඇවිල්ලා බෝධියක් යට ඉන්නකොට ආන්දර නමක් ඇවිල්ලා කියලා කිව්වේ. මේ ඊට පස්සේ මං ඇහුවා මේ ඒ හාන්දුනටද ඥානෙ වැඩි මටද ඥානෙ වැඩි? ඒ හාන්දුනට කොබ් වහන්සේට එවැනි ඥානයක් නැහැ කිව්වා. දැන් උත්තර දීලත් බෑනේ. මං කෝ කෙල්ල පුළුවන් නම් ස්වාමියා වෙනුවෙන් ජීවිතේ දීපං කෙවුවා. ස්වාමියා මැරිලා වැටුණාට පස්සේ කඳුලෙන් පනගත්ත කෙල්ලෙක් හිටියා. සඳ කිඳුරි. ඒ ස්වාමියාගේම පාළඟ ඇස් වලින් කඳුළු දාලා ඒ පාසෝදලා නිවනින් සැනසුණා කෝ යසෝදරා. උඹේ පරම්පරාවේ කෙල්ලෙක් යන් කිව්වා. එනමුත් මට අවබෝධයක් නැති නිසා ශාස්ත්‍ර කියව කෙනාට අවබෝධය තියෙන නිසා කෙල්ල පිළිගත්තේ නැහැ. මැරෙන්නේ කෙනා කොහේ හිටියත් මැරෙනවා. මරණයෙන් බේරෙන්න බෑ කියන මරණයෙන් බේරෙන්න බෑ කියන ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන නැහැ. කිසි කෙනෙකුට මා මෙසේ මැරෙන්න එපා කියන එක ලබන්න බෑ. ඔය එක ප්‍රශ්නයක් ගෙවල් කොච්චර ප්‍රශ්න ඇතිද? ඊට පස්සේ ෂේවි යනවා. ෂේ වෙලා යනවා, ගෙවිලා යනවා. ඒව එසේ ලබන්න එපා කියලා. ලබන්න බෑ. සාමාන්‍යයෙන් ගොඩාක් විවාහ වෙනකොට තරුණ කාලේනේ විවාහ වෙන්නේ. මේ ගෙවල් වල ප්‍රශ්න මම මේ කියන්නේ. එතකොට කොල්ල කෙල්ල තිරියම්. ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් යනකොට ගෙවල් වල ප්‍රශ්නයි, දරුවෝ බිහි කරලයි මිනිසුන්ගේ ඇඟ ෂේ වෙලා යනවා. දැන් ළඟදී ආයෙත් ඔය වගේ ප්‍රශ්නයක් ආවා. මොකද්ද ප්‍රශ්නේ? දැන් කොල්ලා කෙල්ලට කියනවලු උඹගේ ඇඟ තාම හරි නෑ. ඇඟ තව තිරියම් වෙන්න ඕන. කියලා කෙල්ලගේ ඇඟ හදාගන්න කියලා අර මේ දුවන මැෂින් තියෙන්නේ. ඒකක් ගෙනත් තියෙනවා. ඉතින් පවුලේ ගොඩාක් අරුබුද. ඊට පස්සේ ඔන්නේ ආවට පස්සේ මං ආයෙ අර කෙල්ලට කිව්වා කෝලයක් ගනින් අර කොල්ලට කිව්වා. මං කිව්වා මොකද්ද මේ අරුබුදේ? හාමුදුරනේ මේ මනුස්සයා මට මැෂින් එකක් ගෙනල්ලා දීලා දුවන්න කියන ඇඟ හදාගන්න කියලා. එක තැන දුවන්නේ මොන කර්මයකටද කියලා ඇහුවා මගේ. ආබාධ, ලෙඩ, මානසික ආබාධ. මේ ඇඟ ගෙවි ගෙවි යනවනේ. තරුණ කාලේ තියෙන පාර නෑනේ වයසට ගියාම. දැන් ගොඩාක් ඕන වයසක ආච්චිලා ඉන්නවා.
ඔය අය තරුණ කාලේ කොල්ලෝ මම හිතේ බලලා ඇති 100 ගාණක්. දැන් 100වත් බලන්නේ. ඔබට දෙසේ අනාගතේ ගෙවෙනවා මේ ශරීරේ. ඇස් ගෙවිලා යනවා. පෙනීම අඩු වෙනවා. කන් ඇහෙන එක අඩු වෙනවා. අතපය වාරු නැති වෙනවා. ඒකට විසඳුන්නේ ඒක උරුම වෙච්ච දෙයක්. මේක මෙසේ වෙන්න එපා කියලා ලබන්න බෑ. මානසික ආබාධ තියන අය ඉන්නවා. ඒතකොට වෙන කෙල්ලෙක් ලස්සනට ඇඳලා පෙනුමට හිටියෝ. තමන්ගේ කීටක් කියන ඇඳපන් ඒ විදිහට. ලෙඩ. මානසික ලෙඩ. ඒවට විසඳුම් මොන හරි බෙහෙත් පෙත්තක් දෙන්නවා. ඒකයි. ඊට පස්සේ ඔය වගේ ගොඩක් දේවල්. ඔය මම කියන්න පුළුවන් සීමාවක් කිවි. ගෙවල් වල තියෙන අරුබුද. මේ දහම් පරයයවල් අහලා නැහැ. ඊළඟට නැසෙන දේවල් නැසෙන්න එපා කියලා ලබන්න බෑ. නැසෙන දේවල් නැසෙන්න එපා කියලා. ඔය පස්වෙනි කාරණාව. ඕවා ලබන්න බෑ. නැසෙන දේ නැසිලා යනවා. ගම් වතුර එනකොට ඔක්කොම ගහගෙන යද්දී තමන්ගේ ගෙදර කොහොම රකින්නේ? වසංගතයක් ඇවිල්ලා ඔක්කොම ලෙඩ වීගෙන යනකොට කොහොමද රකින්නේ? මිනිස්සු බෝම්බයකින් මැරෙනකොට කොහොමද රකින්නේ? මේ පෙනෙන ඇහැ යන් දවසක් අන්ධ වෙනවාමයි. කන් ඇහෙන්නේ නැතුව යනවාමයි. අතපය වාරු නැතුව යනවාමයි. ඊට පස්සේ ඇවිද ගන්නට බැරුව යනවාමයි. මේවා නැසි නැසි යනවා. නැසි නැසි යනවා. ඒ නැසි නැසි යන එක නැසෙන්න එපා කියලා කවදාවත් ලබන්න බෑ. මගේ ඇස් අන්ධ වෙන්න එපා. මගේ කන් නෑ හී තියෙන්න එපා. දිවට රහ නොදැනී තියෙන්න එපා. ඒව නැසිලා යනවා. පන පිටින් නැසිලා යනවා පින්වත්නි. පන පිටින් නැසිලා යනවා. ඔය දැන් හිටියට අනිත් අයට සද්ද දාගෙන උඹලා කවුද අපිට පුළුවන් අපිට ඔය එක එකට අතපාන්න ඕනේ නැහැ කියලා පඬිතකම් දොඩවාගෙන උජාරුකම් කියාගෙන අනිත්‍යම පහස් කරගෙන ඉන්න ජීවිත තියෙනවනේ. යම් දවසක් එනවා බත් එක තිබ්බට පස්සේ මෙහෙම කුලි කළා කටට දාගන්න බෑ. තව කවුරු හරි කවන්න ඕන. එදාට ණයයි කලින් කියපු වචනවලට උඹලා ඕනේ නැහැ කියලා. තමාගේ අසූචි ටික තමාට හොදා ගන්න බැරුව තවත් එකෙක් පස්සපැත්ත හොදන දවසක් එනවා. මේ කටට දාන වතුර ටික මේ පැත්තෙන් වැක්කිරෙන දවසක් එනවා. ඒ දවසට මුහුණ දෙන්නේ කොහොමද කියලා හිතන්න. නිකන් අර පුළුවන් කාලේ ඊළඟට තමන්ට යම්කිසි දෙයකට මේ තේරෙන කාලේ ඊළඟට හවිහත්තිය තියෙන කාලේ තමන්ට බලපුලුවන්කාරකම් තියෙන කාලේ උජාරුවට එක එක වචන කියලා මිනිස්සු අවසාන කාලේ ඉඳවනවා. ඒකට තමන් කලින් තරුණ කාලේ කියපු ඒවා මතක් වුණොත් එහෙම පපු ඇතුළෙමුත් පිච්චෙනවා. සමහර වෙලාවට අවසන් මේ තමන් බැඳපු ගෑණිට බැන බැන ඉන්න මිනිහලා ඉන්නවා. මිනිස්සු අවසාන කාලේ වතුර පොදක්වත් දෙන්න ඉන්නේ තමන් බැඳපු ගෑනු කෙනා විතරයි. එදාට ඒ ගෑණිට කලින් වද දීලා නම් එදාට කොච්චර ණයයිද අප්පා. සමහර ස්ත්‍රීන් පිරිමින් යට කරගෙන දෙස් දෙවුල් තියාගෙන ඉන්නවා. අවසාන කාලේ වතුරට පොදක්වත් දෙන්න ඉන්නේ මිනිස්සයා විතරයි. එදාට කොච්චර පිච්චෙයිද. ඊළඟට අම්මලා තාත්තලාට කියලා රැස්පට් දාගෙන උඹලා මොනවද දන්නේ කියලා හිතුවක්කාරකම් කරගන්න කොල්ලෝ ඉන්නවා කෙල්ලෝ ඉන්නවා. අවසානයේ ඒ වගේ විපාක විදිහට පෞල් ජීවිත දෙදරලා ගිහිල්ලා තනි වුණාට පස්සේ බඩගින්න ඉන්නකොට කැඳ ටිකක්වත් දෙන්න ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. එදාට පිච්චේ යුන්දලා කැඳ කෝපේ උස්සගෙන එනකොට පුළුවන් කාලේ කටෙන් සැර දාලා අනාගතේට මොනවා වෙයිද කියලා හිතන්න. ලෙඩ වෙන එක වළක්වන්න බෑ. මරණය, වයසට යන එක, නැසෙන දේවල්, ෂේවි යන දේවල් ඒවා වළක්වන්න බෑ. මතක තියාගන්න ගොඩාක් අය Tamanට පුළුවන් කාරකම් එනකොට අම්මා තාත්තා මතකයක් නැහැ. නමුත් අඟුලිමාලට උනත් අවසානයේ හිටිය අම්මා විතරයි. ලෝකයක් එපා කියද්දී අම්මා ගියා. නමුත් ඒ අඟුලිමාලගෙන් අම්මා මැරෙන්න කලින් බුදු කෙනෙක් හිටෙන්ට ආවා. නමුත් අම්මා ගියානේ හොයාගෙන.
ඒකයි. ඕන්න ප්‍රශ්න විසඳ ගන්න පළවෙනි පියවර තමයි ලබන්න බැරි දේවල් ලබන්න බෑ. ඒක එහෙනම් ඔබ විසඳුම් හොයන්නේ ලෙඩ වෙන එක වළක්ව ගන්න නම්, විසඳුම් හොයන්නේ වයසට යන එක වළක්ව ගන්න නම්, විසඳුම් හොයන්නේ මරණය වළක්ව ගන්න නම්, විසඳුම් හොයන්නේ ඡය විවි යන්නේවා වළක්ව ගන්න නම්, විසඳුම් හොයන්නේ නැසෙන දේවල් වළක්වා ගන්න නම්, ඒකට උත්තරේ තමයි එය ලැබිය නොහැකි. ඊළඟ එක. ඔන්න දැන් මොන හරි ප්‍රශ්න හිතවල තියෙනවා. දැන් තමන්ගේ ප්‍රශ්නේ තමයි දැන් මේ බලන්නේ. දෙවෙනි පියවර තමයි ප්‍රශ්නයක් ආපුම හිතන්න කියනවා මේ ප්‍රශ්නේ මට විතරද තියෙන්නේ කියලා. හොඳට කල්පනා කරන්න. ස්වාමියා නිසා බිරිඳ විඳවනවා නම් ඒ ප්‍රශ්නේ එයා විතරද මේ තුන් ලෝකෙම එයාට විතරද ඒ ප්‍රශ්නේ ආවේ? රැකියා ස්ථානයේ ප්‍රශ්න නම් මේ තුන් ලෝකෙම රැකියා ස්ථානයේ ප්‍රශ්න තියෙන්නේ මට විතරද? ගෙදර ප්‍රශ්න නම් මේ තුන් ලෝකෙම ගෙදර ප්‍රශ්නයක් තියෙන්නේ මට විතරද? දරුවෝ නැත්තම් මේ තුන් ලෝකෙම දරුවෝ නැත්තේ අපිට විතරද? ඊළඟට එක එක කෙනෙහිරි කන්න එක එක්කෙනාගේ මේ ලෝකේ සතුරු කරදර මට විතරද? රස්සාවෙන් ඉහළට යන්න බැරි නම් මේ ලෝකේ රස්සාවෙන් ඉහළට යන්න බැරි එකම කෙනා මං විතරද? අම්මලා තාත්තලා මෙයා උඹ ඵලයන් කියලා ගෙදරින් පන්නලා දාලා නම් ගෙදරින් පන්නපු පළවෙනි දරුවා මන්ද? පැහැදිලි නේද? ඊට පස්සේ කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් ආපුවාම ඔන්න ඒ පොයින්ට් එක හොඳට මතක තියාගන්න. ප්‍රශ්නයක් ආපුවම හිතන්න ඕන ප්‍රධාන කාරණයක් මතක තියාගන්න. ඒ තමයි මේ ප්‍රශ්නේ ආවේ මට විතරද කියලා. මේක පුදුම සැනසෙල්ල ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕන. මේක හිතනකොටම සැනසෙල්ලක් එනවා. ඇත්තටම ජීවිතේක ඉන්නවද අප්පා එකම ප්‍රශ්නෙක විඳවන? මේ ලෝකේ ප්‍රශ්න වැඩි වෙන්න තමන්ගේ හිත පෑරි යන්න ප්‍රධානම බලපාන එකක් තමයි හිතනවා මට විතරයි මේ ප්‍රශ්නේ. මං විඳින දුක දන්නේ මං විතරයි. මේ ලෝකයට මාව තේරුම් ගන්න බෑ. ඕක තමයි මේ ලෝකේ තියෙන ඇතුලේ ගිනි අරන් ඉන්න ප්‍රශ්නවල එක්තරා තැනක්. මගේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම වචනයක් මේ. ප්‍රශ්නයක් ආපුම හිතන්න කිව්වා මේ ප්‍රශ්නේ මට විතරද? එතකොටම හිත සැනසෙලා යනවා. ඊළඟට ණය බරින් මිරිකෙනේවා, ණය තුරුස් වලින් මිරිකෙනේවා, ඊළඟට ඔය වගේ නොයෙක් දේවල් මට විතරද? ඔබගේ ප්‍රශ්නේ දාලා බලන්න ওই දහම් පරයයේද. මට විතරද මේ ප්‍රශ්නේ? ඔන්න එතකොට හිතට සැනසෙල්ලක් එනවා. ගොඩාක් අයට මේ ප්‍රශ්නේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාළා දහම් පරයය පින්වත් මහණෙනි මේ ලෝකෙට පැමිණි යම් කෙනෙක් වේද, මේ ලෝකෙන් ගියේ යම් කෙනෙක් වේද, මේ ලෝකේ ඉපදුන යම් කෙනෙක් වේද, මේ ලෝකෙන් චුත වුණ යම් කෙනෙක් වේද, ඒ සියලු දෙනාටම ප්‍රශ්න තිබ්බා කියනවා. මේ ප්‍රශ්න එන පීඩා එන නිന്ദා අපහාස විඳින පළවෙනි පුජ්‍යලයාද අපි? දැන් ඔය හාමුදුරුවන්ට බැන ගන්නවා. මේ බණ කියන හාමුදුරු නමකට බයිනවා කියන එක මේ ලෝකේ පළවෙනි වතාවටද සිද්ධ වෙන්නේ. හැමදාම වෙච්ච දෙයක්. සෝම හාමුදුරුවෝ බණ කියනකොට සෝම හාමුදුරන්ට බැන ගියා. පස්සේ අපවත් වෙච්ච ගමන් සින්දු ගැහුවා. මේ මිනිපහන නෙවෙයි ගියා කියලා. දැන් ඔන්න ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ ලොකු ස්වාමීන්ට බැන ඉන්නවා. ලොකු ස්වාමීන් නැති කාලෙක කවි සින්දු හදලා ප්‍රශස්ති ගීත කියයි. හිස් ලෝකේ. ඉන්නකල් මරා ගන්න හදනවා. අනගාരിക ධර්මපාලතුමාට ඉන්නකල් පිස්සා කියලා කිව්වේ. හන්දියක් ගානේ දැන් ආන්න ධර්මපාලතුමාගේ පිළිරු හදලා ඉන්දියාවේ මිනිස්සු ඇට කුඩු වෙන්න ගැහුවා මේ අනගාരിക ධර්මපාලතුමාගේ. ආන්න ඉන්දියාවේ රාජ්‍ය මේ මුද්දරේ මේ ඡායාරූපේ විදිහට ධර්මපාලතුමාගේ ෆොටෝ එක දාලා
මැරුණාට පස්සේ පීඩා විඳ විඳ මිනිසුන්ගෙන් බැටකකා යන ජීවිතේ අපි නෙවෙයි පළවෙනි අය. අපි නෙවෙයි පළවෙනි අය. මට විතරක්ද මේ ප්‍රශ්නේ ආවේ කියලා හිතන්න කිව්වා. ඒක තමයි ඊළඟ විසඳුම. ඇත්තටම විසඳුමක් එනවා එහෙම හිතනකොට. ඊළඟ පියවර මේ මනසින් කඩා වැටෙන්න එපා කියනවා. ඒ මනසින් කඩා වැටෙන්නේ නැත්තේ මෙන්න මෙහෙම. ඒ තමයි මූණේ එල්ලගත්ත ගමන් ප්‍රශ්නයක් ආපු ගමන් අවුල් වෙච්ච ගමන් දෙස් දෙවුල් තියාගෙන බැනගෙන මූණ අවුල් කරගෙන ඇවිලිච්ච ගමන්ම ඒකට ගොඩාක් කැමති අය ඉන්නවා. කවුද ඒ කැමති? තරහකාරයෝ ටික. අන්න ඇවිලුණා කියලා. ඒ පවුලට යම්කිසි කෙනෙක් ආදරේද සෙනෙහසයිද අනේ මුන්ට වෙච්ච දේ කියලා දුකටපත් වෙනවා. හතුරු සතුටු කරන්න එපා. මිතුරන්ට දුක් දෙන්න එපා කියන එක තමයි ඊළඟ ප්‍රශ්න විසඳුම් ක්‍රමය. ඒකට මොකද ප්‍රශ්න එන්න සිනහමසුමෝනෙන් එන්න ඕන කියන. ලේසි නෑ. hina වෙලා පොඩ්ඩක් කතා කරලා ඕක ගම්වලදී මිනිස්සු එච්චර දන්නේ නැහැ මේ පරයයක් කියලා එක. හම්මෝ ගෙදර රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට වටේ පිටේ මිනිස්සු එනවා. එනකොට මොකද කරන්නේ? ඔක්කොම සද්ද වද්ද නතර කරලා මැනිකේ තේ එකක් ගේන්න කියලා මේන්න. hina වෙලා අපේ මැනිකේ තින් තේ එකක් හැදුවොත් හරි රහයි කියන මේ දැන් මරා ගන්න ගියා. ඉතින් ඉවරයි ඒක. ඒ ප්‍රශ්නේ ඉවරයි. hina මොසු මොහොනෙන් එන්න කියනවා. ශෝක කරන්න එපා කියනවා. පින්වත්නි, ශෝක කිරීම අවමංගල්‍ය කාරණාවක්. මෝසලයි. ගෙදර ඉන්නවා නම් ගෑනු කෙනෙක් හැම වෙලාවෙම එල්ලගෙන තුටුපුටු ගාලා මේ බැරි බැරියාව කියා බවලත් ඉන්නව නේද ගෙවල් වල. ඒ ගෙදෙට්ට ඉවරයි හුනියමක් වැදුනා වගේ. ගෙදර ඉන්නවා නම් මූණ එල්ලගෙන හැම වෙලාවෙම ප්‍රශ්න කියා මූණ එල්ලගෙන චරිත ඉන්නවා නම් හුනියමක් වැදුනා වගේ. දැන් හුනියමක් වැදුනත් හොයන්නේ එහෙමනේ. කිසි සතුටක් නැහැ. ඔක්කොම එල්ලගත්ත ගමන් එන්නේ. පින්වත්නි, මේ ලෝකේ සතුරෙක්වත් මිනිසෙක් hina වෙලා ඉන්නවට කැමති නැහැ. අපිට කෙනෙක් සතුරු වෙනම් අපි කැමති සතුරාගේ hina වෙලා ඉන්න ෆොටෝ එකටද එල්ලගෙන ඉන්න ෆොටෝ එකකටද? එල්ලගෙන ඉන්න ෆොටෝ එකට. hina වෙලා ඉන්න ෆොටෝ එකකටවත් කැමති නැහැ සතුරු. සතුරන්ට දුක් දෙන හොඳම ක්‍රමය තමයි hina වෙලා ඉන්නේ. hina මුසමන. ප්‍රශ්නයක් ආවම hina වෙලා ඉන්න පුළුවන් නම් සතුටින් ඒකම ප්‍රශ්නෙට විසඳුමක් වෙනවා. ඇයි මෙහෙම නෙවෙන්නේ ඕන එල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ අනිත ඇහෙනවා ඇයි මොකද්ද ප්‍රශ්නයක්ද? නෑ මේ කියනවා. ඊට පස්සේ තව ටිකක් යනකොට අනිත් එක්කෙනාට අහනවා ඇයි මොකක්ද ප්‍රශ්නයක්ද? ඒක කරදරයක්. ඒක කරදරයක්. ඉතින් hina වෙලා ඉන්නකොට මොකෝ මේ hina වෙලා ඉන්නේ කියනකොට අහන්න ඕන ඇයි කැමති නැද්ද අපි hina වෙලා ඉන්නවට කියලා. එතකොට කට වහ ගන්නවා. ඊළඟට මේ බුදු කෙනෙක්ගේ දහම් පරයයක් ශෝක කරන්න එපා. අශෝකං විරජං කේමං ඒතම් මංගලම් උත්තම. hina වෙලා ඉන්න කියනවා. ওই ප්‍රශ්න විසඳෙන එක ක්‍රමයක්. සිනාමුසු මූණ. එතන සමහර ගෙවල් වල නෝනලා මූණ එල්ලගෙන ඉඳලා සමහර පිරිමින්ද නෝනලා එපා වෙනවා. මේකගේ මූණ එදා ගෙනාපු දා ඉඳලා එල්ලිලාමයි කියලා. hinaවක් නැහැ කියලා. ගෙවල් වල ප්‍රශ්න හට ගන්නවා. අවුල් හට ගන්නවා. hinaමුසු මොහොතෙන් ඉන්න කෙනා ගාවට අනිත් අය ඇදිලා එනවා. මේ ලෝකේ කවුරුත් කැමති hinaවට. සතුටට කැමති. මූණ එල්ලගෙන බැරි ගහිලා ඉන්න චරිත ළඟට කිට්ටු වෙන්නේ නැහැ කවුරු. ඇත්තටම දෙවි කෙනෙක්වත් කිට්ටු වෙන්නේ නැහැ. සතුටු හිතේ මොකද්ද සුන්දර බවක් තියෙනවා. දෙවිවරුත් බලන්නේ වුන් දෙස. ඒකයි.
ඒ නිසා ප්‍රශ්නයක් ආවම ඒකේ නැහෙන්නේ නැතුව අර සතුරන්ට සතුට දෙන්නේ නැතුව සතුටින් ඉන්න කියනවා. ඒක තමයි ඊළඟ පියවර. ඊළඟ පියවර තමයි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේම එල්බිලා වේදනාවෙන් කෑ ගහ එක එක්කිනාට කියා යන්නේ. එක එක්කිනාට කියා මෙයා හම්බෙන මොන ගැහෙනවා එයාටක් කියනවා ඊළඟට එක එක්කිනාටක් කියනවා අර එක්කිනාටක් කියනවා හැමදාම දුක් ගැනවිල්ල තියෙනවා. ඊට පස්සේ තනියෙන් සුසුම් හෙලනවා අඬනවා වැළපෙනවා ශෝක කරනවා ප්‍රශ්න ඉදිරියේ. බුදුරජාන් වහන්සේ වදාලා ඒක පෘතජ්ජනයා කරන්නේ. මේක තමයි කිව්වා අයං උච්චති අසුතවා පුතුජනෝ විද්දෝස විසේන ශෝක සල්ලේන අත්තානං ඒව පරිතාපේති. විස සහිත උලකින් විදලා තමාම වේදනා විඳ ගන්නවා කියන්නේ ඒකට. දුක් විඳින එකට. ඒ නිසා ප්‍රශ්නයක් ආවම හිතන්න ඕන මම මේ ප්‍රශ්නෙන් විඳවා මම්ම ඇනගෙන මම්ම විඳවා ගනින්න ඕනේ නැහැ. ඇත්තටම කල්පනා කළොත් එහෙම තරුණ ජීවිතය ගත්තොත් කෙල්ලන් වෙනුවෙන් දුක් විඳින කොල්ලෝ ඉන්නවා. ඒතර උන් කෙල්ලෝ ගැන හිතා දුක් විඳිනවා. ඒ අතරේ අර කෙල්ලෝ එක්ක Facebook යනවා, කොයි හරි රවුමක් ගහනවා. එයාගේ දුක ඒ උන්ට තේරෙන්නේ නැහැ. අම්මලා දුක් වෙනවා අපේ දූ රට පුතා රට අනේ උන් කනවත් දන්නේ නැහැ බොනවත් දන්නේ නැහැ මූණ දැක්කේ නැහැ කියලා අම්මලා කඳුළු පුරවගෙන මෙහෙ ඉන්නවා. ඒ අය එහෙ ජොබ් කරනවා. එයාලා දන්නේ නැහැ ඔයාලා අඬ ඉන්නවා කියලා. අපි අඬන බව ලෝකයා කවුරුත් දන්නේ නැහැ. ඒ තනියෙන් අඬනවා. මම ඔය කියපු එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔහු වෙනුවෙන් අපි දුක් විඳින බව ඔහු දන්නේ නැත. ඈ වෙනුවෙන් මා දුක් විඳින බව ඈ දන්නේ නැත. දරුවන් වෙනුවෙන් දෙමව්පියෝ දුක් වෙන බව දරුවෝ දන්නේ නැත. එහෙම දන්නවා නම් අම්මලා තාත්තලා හිත රිදවන්නේ නැහැ මොන්. ඒ නිසා තමන් තනියෙන් විඳවන්න ඕනේ නැහැ. ආන්න ඒකයි. ඒ පරියයි ඔයාලට තේරෙන වචනේ තමයි තනියෙන් මං විඳවන්න ඕනේ නැහැ කියලා හිතන්න. ප්‍රශ්නයක් ආපුවම. ඊළඟ පියවර තමයි ඔන්න ඔය ටික ඔක්කොම කැටි කරලා ලස්සන දහම් මේ කොටසක් කියනවා. ඊළඟ තමයි කියනවා ඇඳීමෙන් වැළපීමෙන් අල්ප වූද ප්‍රයෝජනයක් නැත. අඬලා වැළපිලා කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා මේ ලෝකේ. ප්‍රයෝජනයක් අර්ථවත් දෙයක් ලැබෙන්නේ නැහැ කියනවා. ඒ නිසා අපි දුකට අඬයි. අපි දුකට වැළපෙයි. නමුත් ලෝකේ සත්‍යය තමයි ඇඬුවට වැළපුණාට පුංචි අර්ථවත් දෙයක් ලැබෙන්නේ. හරි ලස්සන ගාථා ටිකක් තියෙනවා. මේකේ තමයි ගොඩාක් කරුණු තියෙන්නේ. න සෝචනාය පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අප්පකෝපි. ශෝක කරන්න එපා, වැළපෙන්න එපා, අඬලා වැළපිලා අල්ප වූ දෙයක්වත් ලැබෙන්නේ නැහැ. සෝචන්ත මේනං දුකිතං විදිත්වා පච්චත්තිකා අත්තමනා භවಂತಿ. ශෝක වෙලා වැළපි ඉන්නකොට හතුරන්ට නම් සතුටක් හිතේ කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් ස්වල්ප වූ හෝ යහපතක් නොලැබෙන්නේය. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුජ්‍යලයා දැක සතුරෝ සන්තෝෂයටපත් වෙති. ඔන්න පරිවර්තනය. ඊට පස්සේ තියෙනවා යතෝචකෝ පණ්ඩිතෝ ආපදාසු නේ වේදති අත්ත විනිච්ඡයන්නෝ පච්චත්තිකාස දුක්ඛිතා භවಂತಿ දිස්වා මුඛං අවිකාරම් පුරාණ යං කලක අර්ථ විනිශ්චේ දක්ෂ වූ නොවැනති ආර්ය ශ්‍රාවකයා උපද්ද්‍රවයන් මැද නොඇටි සිටි. ඔහුගේ සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණම දැක දුකටපත් වෙති. යාගේ සතුරෝ මෙයා තවම hina වෙලා ඉන්නවනේ කියලා දැකලා දුකටපත් වෙනවා. දැන් ওই ප්‍රශ්නේ නිසා තමයි මේ ලෝකේ හදිහුණියම් පව වැඩි. ඇයි එකපාරක් මොන හරි කරපු ගමන් පෞල් පිටින් වැටෙනවා. ශෝක කරනවා. එතකොට ඒ අය සතුරා දන්නවා මේ වැඩේ හරියනවා කියලා. ඊට පස්සේ තමයි ඊළඟ ආයෝ තවත් කෙනෙකුට එක කරන්නේ. ප්‍රශ්න ඉදිරියේ ශෝක කරන්නේ නැතුම් වැළපෙන්නේ නැතුව ඉන්නවා නම් සිනාමසු මොහොනෙන් ඉන්නවා නම් මිනිස්සු ඒවා අතහැරලා දානවා. වැඩක් නැහැ මේවා කළා කියලා. ඊට පස්සේ ඔන්න තව ක්‍රමයක් කියනවා.
දැන් හැබැයි මෙතෙන්ට එනකල් කර්මයක කතාවක් කිව්වද? ප්‍රශ්න වලට උත්තර හොයද්දී මේ තා කර්මයක් ගැන කිව්වද? කර්මයක් ගැන කිව්වේ නෑ තාම. ඊළඟ එක තමයි ජප්පේන මන්තේන සුභාසිතේන අනුප්පදානේන පවේනියාච යතා යතා තත්ත ලබ්හිතාත්තං තථා තථා තත්ත පරක්කමෙය්‍ය. මෙන්න හරි ලස්සන කාරණාවක්. ජප කිරීමෙන්ද මන්ත්‍රයෙන්ද සත්පුරුෂ වචනයෙන්ද පිළිවෙලින් දෙන දාණයෙන්ද පරපුරෙන් පැමිණි ක්‍රියා මාර්ගයෙන්ද යම් යම් ආයුරකින් යම් යම් ආපදාවකදී යහපත ලැබෙයි නම් ඒ ආයුරින් එහිලා කටයුතු කිරීමට වීරිය කරන්නේය. ඔන්න පින්වත්නි, ප්‍රශ්නය කාවට පස්සේ ඔයකට උත්තරේ ජප කිරීම නම් ජප කරපල්ලා කියනවා. මොකද්ද ජප කිරීම කියන්නේ? මොකද්ද ජප කරනවා කියන්නේ? නැවත නැවත යමක් කීම. කුමක්ද? අපි ওই ප්‍රශ්නකට උත්තර කියන්නේ අඟුලිමාල පිරිත කියන්නේ. මහා සෑයට ගිහිල්ලා 108 වතාවක් අඟුලිමාල පිරිත කියන්න. රතන සූත්‍රය 1000 වරක් කියන්න. තේරුණා නේද? එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ එක පිරිත නැවත නැවත කීමක් නම් ඒක කරන්න කියනවා. තේරුණාද මං කියන එක? මන්තේන මන්ත්‍රයෙන් විසඳුමක් තියෙනවා නම් මන්ත්‍රය කරන්න කියනවා. මොකද්ද මන්ත්‍රය කියන්නේ? සර්පෙත් දෂ්ට කළා. එතකොට මේ ලෝකේ මේ සර්පෙත් දෂ්ට කළේ මට විතරද කියලා එයා පුටුවට වෙලා ඉඳගෙන හිටියොත් තේරුණාද? දැන් හාමුදුරුවෝ කිව්වා මේ ලෝකේ ප්‍රශ්නයක් ආවොත් ඒක මට විතරද තියෙන්නේ කියලා හිතලා හිත සනස ගන්න කියලා. ඕන දැන් නාගය කියලා දෂ්ට කළා. දෂ්ට කළාට පස්සේ මෙයා කල්පනා කරනවා ලෝකේ නාගික දෂ්ට කරපු පළවෙනි කෙනා මමද? නෑ, හාමුදුරුවෝ කියපු බණ හරියි කියලා පුටුවට වෙලා ඉන්නවා. දැන් ඒක මැරෙන එක මං කරගන්න ඕන. මන්ත්‍රයෙන් විසඳුමක් තියනවා නම් මන්ත්‍රය කරපළා කිව්වා. ඒ වෙලාවට විස බාන්නේ මන්ත්‍රයෙන් නම් විස මන්ත්‍රයෙන් බාන්නවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙන්නේ මන්ත්‍රයෙන් නම් ඒක කරන්න ඕන. මේ ප්‍රශ්නෙට උත්තරේ දෙහිගිරියක් කපලා නම් දෙහිගිරිය කපන්න වෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ කොස් ගෙඩියක් කපන එක නම් කොස් ගෙඩියක් හරි පොල් ගෙඩියක් හරි කපන්න වෙනවා. මන්ත්‍රයෙන් නම් විසඳුම මන්ත්‍රයෙන් හොයන්න වෙනවා. ඊට පස්සේ සුභාසිතේන. සුභාසිත කියන්නේ යහපත් වචනේ. යහපත් වචනේ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන එක. අවවාද අහන එක. කල්යාණ මිත්‍රයන්ගෙන් උපදෙස් ගන්න එක. බණ අහන එක. ඒක කරන්න කියනවා කරදරයකට උත්තරයක් විදිහට. කවුද ලෝකේ කරදර වැඩි කියලා බණ අහන අය කවුද? ලෝකේ කරදර වැඩි කියලා සත්පුරුෂ ඕදම් පිළිපදින අය කවුරුන්ද? යම්කිසි කෙනෙක් ඊළඟට සුභාසිත ගණේටම තමයි වැටෙන්නේ සත්‍යක්‍රියාව. කරදරයක් ආවට පස්සේ තමන් පුරුදු කරපු ගුණධර්මයකින් සත්‍යක්‍රියා කරලා ඒකට විසඳුම හොයාගන්න නැත්තම් ඒක කරන්න කියනවා. ධර්මය අහන්න කියනවා. කරදර වැඩි වුණාට පස්සේ මේකෙන් තියෙන්නේ පිරිත් කියන එක වැඩි කරන්න ඕන. ඊළඟට තමයි බණ අහන එක වැඩි කරන්න ඕන. දහම් අවවාද ගන්න එක වැඩි කරන්න ඕන කරදරයක් වුණාට පස්සේ. ඒ වගේ ඒවා සංසිඳි යනවා. ඊළඟට තමයි සුභාසිතේන අනුප්පදානේන. අනුප්පදානේන කියන්නේ පිළිවෙලින් එන දානයක් දෙන්න කියනවා. ඒ කියන්නේ අපි කියමුකෝ දාන සංඝ දාන. වැඩි හිටියන්ට දන් දෙන අය. ඊළඟට අපි කියමු සත්තුන්ට හරි දානයක් දෙන එක. අබේ දානෙ දෙන එක. දාන දෙන්න කියනවා. කරදර වැඩි කියලා දන් දෙන අය කවර හොඳ? මිනිස්සු ගොඩාක් දාන දෙන්නේ කරදර අඩු වුණාම. කරදර වැඩි වෙනකොට දන් දෙන්න කියනවා. සමහර ප්‍රශ්න වලට පින්වතුනි මේ අත්දැකීමෙන් කියන්නේ සමහර ප්‍රශ්න වලට විසඳුම් ලැබෙන්නේ මේ ලැබිලා තියෙනවා අබේ දාණය. කියන්නේ හිර වෙලා ඉන්න ප්‍රශ්න තේරුමක් බේරුමක් නැති ප්‍රශ්නවලදී සමහර වෙලාවට සත්තු නිදහස් කරලා
මැරෙන්න කැපවුණ මරන්න කැපවුණ හෝ කූඩු කරලා ඉන්න හෝ සත්තු නිදහස් කරලා මේ විදිහට මේ මගේ ප්‍රශ්නෙත් නිදහස් වේවා කියලා අදිස්ථාන කරලා ඉක්මනට ප්‍රශ්න විසඳගත් අවස්ථා තියෙනවා. ඒ අබේ දාණයෙන් ප්‍රශ්න විසඳගත්තා. තව දාණයෙන් ප්‍රශ්න විසඳගත්ත තව කතාවක් කියන්නම්. අපි අඳුරන පුතෙක් හිටියා ඒ ගෙදරට මොකක් හරි දෙන්න ඒ දුවටයි ඒ පුතාට මොකක් හරි හදුනියමකින් හරි මොකක් හරි දෙයක් වෙදිලා වුණා සෝකේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දෙන්නට දෙන්න පේන්නත් බෑ හැබැයි ආන්තරේ. ඊළඟට හිටපුවම කෙල්ල දිස්ටි වෙනවා. පේන්නේ කියනවා. කොල්ලගේ බෙල්ල මිලි ගන්න හදනවා. ගොඩාක් ප්‍රශ්න දරා ගන්න බැරුව අර කොල්ලා බීලා රෑ ඇවිල්ලා මේ හතරවරන් දෙයියන්ටත් බයිනවා, සක්කල දේන්ද්‍රයටත් බයිනවා, ඕනියම් කරපු අයටත් බයිනවා, ඕනියම් කරපු යකුන්ටත් බයිනවා. ඔක්කොටම බයින එක තමයි වැඩි. මේ ගෙදර ප්‍රශ්න. දවසක් මේ අයට ආරංචි වුණා ගමේ පන්සලේ ධර්මශාලාව හදනවා ඒකේ බාල්කයකට මීලියක් ඕන කියලා. එයාලගේ ගෙදර මී ගහක් තියෙනවා. මේ ගෝල්ලට මේක ආරංචිලා කල්පනා කරනවා අපිට සැනසෙල්ලක් නැති ජීවිතේ ඊළඟ ජීවිතේ ඒවා සැනසෙල්ල ලබන්න අපේ මී ගහ දෙමු පන්සලට කියලා. කියලා අර කෙල්ල ඇදගෙන ගිහිල්ලා මේ වරින් යන්න අපි පිනක් කරන්න කියලා අර මී ගහ ගාවට ගිහිල්ලා කිව්වා අපිට අධිහුණියම් කරපු අයයි අපිට බැඳිලා ඉන්න යක්කුයි පෙරේතයෝ භූතයෝ පිසාචයෝ නෑතිනෝ ඔක්කොම වරෙව් දැන් මේ මී ගහ පූජා කරන්න වරෙව් කියලා හිතේ දුකට එන වචනනේ කියලා ගහට අත තියලා මේ මී ගහ පන්සලට බුද්ධ ශාසනයට පූජා කරමු පූජා වේවා සියලු දෙනාට මේ පින් යත්වා කියලා කිව්වා. අර කෙල්ලගේ ඇඟෙන් යක්ෂයා ඇවිල්ලා කතා කළා. ඒ මන්ත්‍ර බලෙන් යාලා බන්දලා යන්තාක් ඒ පවුල විනාශ කරන්න වෛරයකින් අර අමනුෂ්‍යයා හිටියානම් අර මේ ගහ පූජා කරපුවාම ඒ අමනුෂ්‍යයාගේ වෛරය නැති වෙලා හිටියේ. ඔය කතාව සිද්ධ වෙලා දැන් අවුරුදු 2-3ක් වෙනවා. මේ අවුරුදු 2-3ටම අර යක්ෂයාගේ හිතේ ඒ පවුල ගැන තරහක් නැහැ. පුදුම විදිහට එයාට උදව් කරනවා දැන් එයා ඉෂ්ට දෙවියෙක් වෙලා. දානෙන් ප්‍රශ්නයක් විසඳිච්ච හැටි. දන් දීමේ. ඊට පස්සේ තියෙනවා ප්‍රශ්න විසඳෙන ඊළඟ ඔය දානේ. ඒ නිසා මොනවාරි අබේ දාන දෙන ඒවා ඊළඟට සංඝයාට දාන දෙන ඒවා කරදර දුරු වෙන්න හරි උපකාරයි කියන මේවා. ඇයි දැන් අර ඇඟේ කුෂ්ඨයක් හැදිලා දානශාලාවක් පූජා කරලා දන් දුන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි මුළු කුෂ්ඨෙම නැති වුණානේ ඇඟේ. ඊට පස්සේ ගිහිල්ලා ඉපදුනේ සක්දෙවිඳුගේ බිරිඳ වෙලා. දානෙන් මේ ප්‍රශ්නේ විසඳගත්තේ. දැන් ඇත්තටම කාට හරි ඔන්න තරුණ ළමයි ඉන්නවා බඹසර මේ රකින්න ආසයි. කරගන්න විදියක් නැහැ. ඒ වෙනුවෙන් දානයක් පූජා කරලා හිතෙන් හිතනවා මම මේ දානමය පූජා කරපු පින මට බ්‍රහ්මචාරී බව පිණිස වේවා. කෝ ඒ විදිහට පින් කරන අය. ඊළඟට තරහ යනවා වැඩි නම් දානයක් පූජා කරලා අදිෂ්ඨානයක් කරනවා මේකේ පින් බලෙන් මට මේ ද්වේෂසිත පාලනය කරගන්න ලැබේවා කියලා. යම් අංශු මාත්‍රයක හරි සපෝට් එකක් එනවා. දානෙන් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා තියෙනවා නෙමෙයි. ඊළඟට තියෙනවා පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ග. ඒක තමයි වේදහිදකම්. වේදහිදකම් කරන්න වෙනවා. දැන් රහතන් වහන්සේ දැන් වේලාවමදි විස්තර කරන්න. නැත්නම් රහතන් වහන්සේලාට වේදහිදකම් කළේ ජීවක කියලා කෙනෙක් බුද්ධ ශාසනය පහළ වුණේ. ඒවා වේදහිදකන්නේ. රහතන් වහන්සේලා වේදහිදකම් කළේ වේදහිදකම් වලින් නම් සමහර ප්‍රශ්න විසඳ ගන්න තියෙන වේදහිදකම් කරන්න ඕන. මේක තියෙන නිකම් දැන් මෙච්චර වෙලා කර්මෙට දැම්මා දෙකක්වත් නැහැ නේ. අපේ මිනිසුන්ගේ තියෙන මූසලකමඩ ප්‍රශ්නයක් ආපු ගමන්ම කර්මෙට දානවා. 11 බකන් නෙලාගෙන ඉන්නවා. මේ කියන්නේ පුළුවන් තරම් ප්‍රශ්نين ගැලවෙන්න උත්සාහ කරපළම එන්න ක්‍රම ටික. ඊට පස්සේ සමහර ප්‍රශ්න තියෙනවා ඒ gedara ප්‍රශ්න වැඩි නම් ගේ මාරු කරන්න ඕන. පුළුවන්කමක් තියෙනවා නම් මෙහි ප්‍රශ්න වැඩි නම් රට හරි මාරු කරන්න ඕන. ඉන්න තැන මාරු කරන්න ඕන. ටික කාලෙකට පොඩ්ඩක් වෙනස් වෙලා ඉන්න ඕන. පොඩ්ඩක් වටවන්දනාවේ ගිහිල්ලා ඉන්න ඕන.
මේ එක තැනක වෙලා අඬ ඉන්නේ නැතුව. ඒකට ප්‍රශ්න විසඳෙනවා. සමහර ප්‍රශ්න මඟ හරින්න ඕන. ඊට පස්සේ සමහර ප්‍රශ්න වලට තනි වෙන්න ඕන. සමහර ප්‍රශ්න වලට නෑදෑයෝ ළඟට යන්න ඕන. තනි වෙලා හිටියොත් ප්‍රශ්නේ වැඩි වෙනවා. සමහර ප්‍රශ්න හංග ගන්න ඕන. සමහර ප්‍රශ්න කියන්න ඕන. ඒ ක්‍රම පරපුරෙන් එන චාරිත්‍ර වාරිත්‍ර කරන්න කියන ප්‍රශ්නයක් ආපුවාම මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් කියන්නේ හැමදේම කර්මිට දාලා පැත්තකට ඉන්න පිරිසක් නෙවෙයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා වුණ අවසාන ගාථාව සචේ පජානේය අලභනේයෝ මයා චඤ්ඤේනවා ඒ සාත්තෝ ඔච්චර දේවලුත් කරලා ඔය කියපු හැම දෙයක්මත් කරලා අනිත් අයත් අපිට ප්‍රශ්نين ගැලවෙන්න උදව් කළා. තමනුත් මේ ටික කළා අනිත් අයගෙමුත් ප්‍රශ්نين ගැලවෙන්න උදව් ලැබිලත් ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමත් විසඳෙන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඔය ඔක්කොම කරලත් ප්‍රශ්න විසඳෙන්නේ නැති ඒවා තියෙනවා. එතකොට ඔච්චර වීරියකුත් කරලා තමනුත් අන්නයත් උත්සාහ කළ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්තම් අසෝචමානෝ ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. අදිවාසෙය ඉවසන්න කම්මන් දල්ලං කිංති කරෝමි දානි. කර්මයේ දැඩි වූ කලමා කොමක් කරන්නද? දැන් මුලටද කිව්වේ අවසානෙටද? අවසානෙට. කර්මයේ දැඩි මා කොමක් කරන්නද? විසඳුමක් නැති ප්‍රශ්නෙට අවසාන විසඳුම තමයි ඒක. කර්මයේ දැඩි. කර්මයේ දැඩි වූ විට කුමක් කරන්නද? ඒ නිසා ආය මොහොතක් සිහි කරන්න. නොලැබිය හැකි කරුණු පහ සිහි කරන්න. ඊළඟට මේ ප්‍රශ්නේ මට විතරක්ද තියෙන්නේ කියලා හිතන්න. ඊළඟට සිනහමසු මුහුණින් ප්‍රශ්නෙට මුහුණ දෙන්න. ඊළඟට දුක් වෙන්නේ අසෘතව පෘතජ්ජනයා කියලා සිහි කරන්න ඕන. හැඬීමෙන් දුක් වීමෙන් පීඩාවෙන් ඉඳලා ලැබෙන දෙයක් නැහැ කියලා සිහි කරන්න. ඊළඟට ජපයෙන් මන්ත්‍රයෙන් සත්පුරුෂ වචනෙන් පිළිවෙලින් දෙන දාණයෙන් පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්න ඕන. එහෙමත් බැරි නම් තමාත් අන් අයගෙම උපකාර අරන් ප්‍රශ්නේ විසඳ ගන්න බැරි නම් කම්මන් දල්ලං කිංති කරෝමි දානේ. කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්නද කියලා ඉවසන්න කියනවා. ඉවසන්න කියලා කියන්නේ සියදිවි විහානි කරගන්න නෙවෙයි. ඉවසපල්ලා කියනවා. කර්මයේ දැඩි. මතක තියාගන්න කර්මයක්ද කියලා එකපාර අපිට තීරණය කරන්න බෑ. මේ මුලින් තියෙන විසඳුම් ටික ගන්න ඕන. විසඳුම් ටිකත් අරන් විසඳෙන්නේ නැත්නම් කර්මය කියලා කියන්න පුළුවන්. එකපාරම කර්මය මුලට දාන්න එපා. අනිත් එක තමයි ප්‍රශ්න විසඳෙන ක්‍රම ටිකක් තියෙනවා. ඔය එකකින් හරි ප්‍රශ්න විසඳෙනවා. ඒ නිසා ඔබත් ප්‍රශ්නයක් ආපු ගමන් උත්තරයක් නැහැ කියන තැන ඉන්නේ නැතුව උත්සාහ කරන්න ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ බැරි තැන තමයි කර්මයට දාන්නේ. හැබැයි ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ සුභාසිත දහම් පද අහලා හිත සංසා ගන්නකොට ගොඩාක් ප්‍රශ්න විසඳලා යනවා. එතකොට තමයි කර්මය ගැන උනත් තේරෙන්නේ. ඒ නිසා ඔබටත් මෙතෙක් කාලයක් නොවිසඳුන ප්‍රශ්න විසඳා ගන්න මේ දහම් කතාව තුටුපඳුරක් වේවා කියලා සිත පතනවා.